හොඳයි. අපි අද බලමු ලුයිස් ව්‍යුහය කොහොමද ගොඩනගන්නේ? ඒ වගේම ලුයිස් ව්‍යුහයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඇත්තටම මේ ලුයිස් ව්‍යුහය අපි නිර්මාණය කරන්නේ දැන් ලුයිස් ව්‍යුහයක් අඳින්නේ සහ සංයුජ සංයෝගවලට. මේ පාඩමේදී ලුයිස් ව්‍යුහය වැදගත් වෙනවා කාරණා කීපයක් නිසාම. පළවෙනි කාරණාව තමයි කිසියම් අණුවක තියෙන පරමාණු සැකැස්ම සොයා ගැනීමට මෙන්න මේ ලුයිස් ව්‍යුහය වැදගත් වෙනවා. අනිත් කාරණාව තමයි කිසියම් අණුවක ඇති බන්ධනවල ස්වභාවය සොයා ගැනීමටත් ලුයිස් ව්‍යුහය වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒක බන්ධනද, ද්විත්ව බන්ධනද, ත්‍රිත්ව බන්ධනද කියන එක සොයා ගන්නත් ලුයිස් ව්‍යුහය වැදගත් වෙනවා. ඒ වගේම තවත් වැදගත්කමක් තියෙනවා. කිසියම් අණුවක පවතින පරමාණු වල සංයුජතා කවචයේ පවතින ඒකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සොයා ගැනීම සඳහා, ඒ කියන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සැකැස්ම සොයා ගැනීම සඳහා ලුයිස් ව්‍යුහය වැදගත් වෙනවා. මෙන්න මේ කාරණා අපිට සවිස්තරව දැන ගැනීම සඳහා තමයි ලුයිස් ව්‍යුහය වැදගත් වෙන්නේ. අපි බලමු ලුයිස් ව්‍යුහයක් කොහොමද ගොඩනගන්නේ කියලා. මම සරල උදාහරණ කීපයකින් විස්තර කරලා දෙන්නම්. මුලින්ම අපි බලමු H2O වල ලුයිස් ව්‍යුහය කොහොමද නිර්මාණය කරන්න කියලා. මෙතනදී අපි මුලින්ම කරන්න ඕන දේ තමයි, පළවෙනිම කාරණාව තමයි මධ්‍ය පරමාණුව සොයා ගැනීම. මධ්‍ය පරමාණුව සොයා ගන්න. මධ්‍ය පරමාණුව කියලා කියන්නේ එයා සොයා ගැනීම සඳහා කාරණා දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි විද්‍යුත් ඍණතාවය අඩුම පරමාණුව මධ්‍ය පරමාණුව විදිහට සලකන්න පුළුවන්. එහෙමත් නැත්නම් බහුබන්ධන සෑදීමට ඇති හැකියාව වැඩිම මූලද්‍රව්‍ය තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ. මෙම කාරණා සෑම විටම සත්‍ය වෙන්නේ නැහැ. විද්‍යුත් ඍණතාව අඩු පරමාණුව, එහෙම නැත්නම් බහුබන්ධන සාධන පරමාණුව තමයි මධ්‍ය පරමාණු විදිහට සලකන්නේ. ඒතර අපිට පේනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතරින් හයිඩ්‍රජන් විද්‍යුත් ඍණතාව අඩුයි. නමුත් එයාට වඩා ඔක්සිජන්ට ද්විත්ව බන්ධන සෑදීමේ හැකියාවක් තියෙනවා. නිසා ඔක්සිජන් තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. තවත් දෙයක් සෑම විටම හයිඩ්‍රජන් හෝ ෆ්ලෝරින් මධ්‍ය පරමාණුවක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ කිසිම විටක. එහෙනම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් තමයි මධ්‍ය පරමාණුව. මම මධ්‍ය පරමාණුව සටහන් කරගත්තා. ඒතර හයිඩ්‍රජන් එයාගේ බාහිර පරමාණු විදියට අපිට ලියා ගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ එක් මූලද්‍රව්‍ය පරමාණු වල සංයුජතා කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සොයා ගැනීම. ඒකට අපිට ආවර්තතාවක භාවිත කරන්න පුළුවන්. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මෙතන හයිඩ්‍රජන් අපි දන්නවා හයිඩ්‍රජන් පරමාණුවක අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. ඒ කියන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. එහෙනම් මෙතන මම ලියා ගන්නම් ඉලෙක්ට්‍රෝන 1 බැගින් හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ වගේම ඔක්සිජන් ඉන්නේ 16 වෙනි කාණ්ඩ නිසා එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අපිට පේන දැන් හයිඩ්‍රජන් දෙන්නෙක්ගේ සහ ඔක්සිජන් කෙනෙක්ගේ සංයුක්තා කවචවල තියෙන සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන 8ක් විදිහට අපිට
එකතුව ලැබෙනවා. ඊළඟ පියවරදී අපි කරන්න තියෙන්නේ මෙන්න මේ සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉලෙක්ට්‍රෝන යුග්ම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න ඕන. අපිට ඉලෙක්ට්‍රෝන යුග්ම 4ක් විදියට ලැබුණා. ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුග්ම 4 භාවිතා කරලා එක් මූලද්‍රව්‍ය පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ වෙන විදියට එම ඉලෙක්ට්‍රෝන යුග්ම පවරන එක තමයි. එතෙන්දී මුලින්ම කරන්න ඕන මධ්‍ය පරමාණුව සමග බාහිර පරමාණු ඒක බන්ධනයක් මගින් සම්බන්ධ කරන එක. මධ්‍ය පරමාණුව බාහිර පරමාණුවක් සමග ඒක බන්ධනයකින් සම්බන්ධ කරන නම් එතනට අපිට අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝන යුග්ම එකක්. ඉලෙක්ට්‍රෝන යුග්ම එකක් කියලා කියන්නේ ඒක බන්ධනයක්. හරි. ඒ වගේම ඉතිරි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතරටත් අපි ඒක බන්ධනයක් මුලින්ම ওই විදිහට ලබා දුන්නා. ඊළඟට අපිට පේනවා සමස්ත ඉලෙක්ට්‍රෝන යුග්ම 4න් ඉලෙක්ට්‍රෝන යුග්ම 2ක් දැනට සම්බන්ධ කරලා තියෙනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන යුග්ම අපි විද්‍යුත් ඍණතාවයේ වැඩිම පරමාණුවේ සිට අෂ්ටකයට ගැලපෙන විදියට අෂ්ටක රීතියට ගැලපෙන විදියට සම්බන්ධ කරගෙන යන්න ඕන. එහෙනම් අපිට පේනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් ඔක්සිජන් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩි. එයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදියට අපිට ඉතුරු ඉලෙක්ට්‍රෝන යුග්මය දෙක ওই විදියට පවරන්න පුළුවන්. ඒතර අපිට පේනවා ඔක්සිජන් වල අෂ්ටකය හරි හයිඩ්‍රජන් වල තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් එයාට ලැබිලා තියෙනවා. ඔක්සිජන් දෙවනි ආවර්තයේ ඉන්න නිසා එයාට අෂ්ටකය ඉක්මවන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. අපි ඊළඟ පියවරේදී අපි කරන්නේ විශේෂම කාරණාවක් විදිහට විධිමත් ආරෝපණය ගණනය කරන එක. විධිමත් ආරෝපණය ගණනය කරන්න මෙන්න මේ විදිහට පුළුවන්. කිසියම් පරමාණුවක් බන්ධන සාදා ගැනීමට පසු එයාගේ අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් එම පරමාණුව බන්ධන සාදා ගැනීමට කලින් එයාගේ අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් අතර වෙනස තමයි විධිමත් ආරෝපණයට අපි ලබා ගන්න. බලමු මේ හයිඩ්‍රජන් සැලකුවොතින් අපි දන්නවා හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කොහොමත් එකක් තියෙනවා. මෙයා බන්ධනයේ සෑදුවට පස්සෙත් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකෙන් එකක් තමයි මෙයාට අයිති, එකක් ඔක්සිජන්ට අයිති. එහෙනම් හයිඩ්‍රජන් වල එයාගේ මුලින්ම ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බා. දැනුත් මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් විතරයි අයිති. ඒ කියන්නේ කලින් තිබ්බ ඉලෙක්ට්‍රෝන එකයි දැන් තියෙන තාමත් ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ එයාට විධිමත් ආරෝපණයක් ලැබෙන්නේ නැහැ. මට ඒක බිඳුවයි කියලා ඕනනම් මාක් කරගන්න පුළුවන් දැනට. ඊට පස්සේ අපි ඔක්සිජන්ගේ බලමු. අපි දන්නවා ඔක්සිජන් 16 වෙනි කාණ්ඩේ ඉන්න නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕන. එයා බන්ධන සාදා ගැනීමෙන් පසු තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් අපි සොයාගමු. දැන් අපිට පේනවා මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් ඔක්සිජන්ගේ, මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් ඔක්සිජන්ගේ, මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි, මේ ඉලෙක්ට්‍රෝන දෙකයි, ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6ක් තමයි ඔක්සිජන්ට තාමත් තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් වල සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කිසිදු වෙනසක් වෙලා නැහැ. එයාටත් විධිමත් ආරෝපණය බිඳුවක් ලැබෙනවා. ඒ වගේම මේ හයිඩ්‍රජන් සැලකුවත් ඒ හයිඩ්‍රජන්ගේ ආරම්භයේදී තිබ්බ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවම දැනටත් තියෙනවා. කල්පනා කරන්න මේ බන්ධනය ඉලෙක්ට්‍රෝන යුග්මයෙන් එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි හයිඩ්‍රජන්ට අයිති, ඉතුරු ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන්ට අයිති. ඒ නිසා ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ සංයුක්ත කවචයටත් ඉලෙක්ට්‍රෝන අඩු හෝ වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ විධිමත් ආරෝපණය බිඳුවක් විදිහට තමයි සලකන්නේ. අපි දැනට ජල අණුවේ ලුයිස් තිත් සටහන ලුයිස් තිත් ව්‍යුහය ඇඳලා ඉවරයි. මේ තියෙන්නේ ලුයිස් තිත් ව්‍යුහය.
හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ව්‍යුහය භාවිතා කරලා ලුයිස් තිත් ඉරි ව්‍යුහය නිර්මාණය කරන්න. අපිට පේන මෙන්න මෙතන ඔක්සිජන් සැලකුවොතින් ඔක්සිජන් වටේට ඉලෙක්ට්‍රෝන යුග්ම වර්ග දෙකක් පවතින බව. එකක් තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර පවතින බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම. ඒ වගේම ඔක්සිජන් වල සංයුක්ත කවචයේ නිදහසේ පවතින ඒකසර ඉලෙක්ට්‍රෝන යුග්ම. එහෙනම් මෙන්න මේ ඔක්සිජන් වටේට පවතින බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම නිරූපණය කිරීම සඳහා කෙටි ඉරක් අපි භාවිතා කරනවා. එතෙන්දී අපිට පුළුවන් ඔක්සිජන් හයිඩ්‍රජන් අතර පවතින බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය මම කෙටි ඉරක් මගින් මේ විදිහට සටහන් කරනවා. ඒ වගේම අපි ඔක්සිජන් වල සංයුක්ත කවචයේ පවතින ඒකසර ඉලෙක්ට්‍රෝන යුග්ම මේ විදිහට කලින් වගේම සටහන් කරන්න ඕන. මේ තමයි අපි නිර්මාණය කළ ලුයිස් තිත් ඉරි ව්‍යුහය වෙන්නේ. හරි. අපි බලමු ඊළඟට තවත් උදාහරණයක්. මම එන්නම් NH2- වල ලුයිස් ව්‍යුහය කොහොමද නිර්මාණය කරන්නේ කියලා විස්තර කරලා දෙන්න. හරි. මෙතනිනුත් අපිට මුලින්ම මධ්‍ය පරමාණු සොයා ගන්න වෙනවා. මධ්‍ය පරමාණුව කියලා කියන්නේ එක්කෝ විද්‍යුත් ඍණතාවය අඩු මුල් ද්‍රව්‍ය පරමාණුව එක්කෝ බහුබන්ධන සෑදීමට ඇති හැකියාව වැඩිම මූල ද්‍රව්‍ය තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ. අපි දන්නවා හයිඩ්‍රජන් හෝ ෆ්ලෝරින් කිසිම විටක මධ්‍ය පරමාණුව බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම නයිට්‍රජන් තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ. මේ විදිහට අපි පරමාණු සැකැස්මේ දල සටහනක් ඔය විදිහට අපි දාගත්තා. ඊළඟට අපි කරන්නේ එක් මූල ද්‍රව්‍ය පරමාණුවේ සංයුක්තතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ආවර්තිත අවගුව ඇසුරෙන් සොයා ගැනීම. දන්නවා හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් එයාට ලැබෙනවා. එතනින් ලැබෙනවා. ඒ වගේම නයිට්‍රජන් ඉන්නේ 15 වෙනි කාණ්ඩය නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඔය පරිස්සම් වෙන්න. මේ NH2- කියන එකේ තේරුම ඍණ ආරෝපණයක් ලැබෙන එකේ තේරුම එයාට ඉලෙක්ට්‍රෝනයක් ලැබිලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් තමයි ඍණයි කියලා අපිට සලකන්නේ. එහෙනම් මේ ලබා ගන්න ඇති ඉලෙක්ට්‍රෝනය පවා මේ සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට එකතු කරන්න වෙනවා. ඒතර අපිට පේනවා සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙනවා. එහෙනම් එතන තියෙන විශේෂම දේ තමයි ඍණාරෝපිත අයනයක් තිබ්බොත් ඒ ඍණාරෝපණයට අදාළ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එකතු කරන්න ඕන කියන එක විශේෂත්වයක් තියෙනවා. ඊළඟට කරන් තියෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි නැවතත් දෙකෙන් බෙදලා ඉලෙක්ට්‍රෝන යුග්ම සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. හරි. එම ඉලෙක්ට්‍රෝන යුග්ම 4 අපි මේ පරමාණු අතර බෙදා හරින්න ඕන. එතෙන්දී මුලින්ම කරන්න තියෙන්නේ මධ්‍ය පරමාණුව මෙන්න මේ අග්‍රස්ත පරමාණුත් එක්ක එහෙම නැත්නම් බාහිර පරමාණුත් එක්ක ඒක බන්ධනයක් මගින් සම්බන්ධ කරලා ඉන්න ඕන මුලින්ම. එහෙනම් අපි ඒක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන යුග්ම එකක් භාවිතා කරනවා මෙන්න මේ විදිහට. ඒතර නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර අපි ඒක බන්ධනයක් නිර්මාණය කරා. නැවතත් ඉතිරි නයිට්‍රජන් හයිඩ්‍රජන් අතරත් ඒක බන්ධනයක් නිර්මාණය කිරීම සඳහා අපි ඉලෙක්ට්‍රෝන යුග්ම එකක් භාවිතා කරා. දැන් අපිට ඉලෙක්ට්‍රෝන යුග්ම 4යි ඔක්කොම තිබ්බේ. ඒ ඉලෙක්ට්‍රෝන යුග්ම 4න් දෙකක් දැන් අපි භාවිතා කරලා තියෙනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන යුග්ම දෙක පවරන්න වෙන්නේ විද්‍යුත් ඍණතාවය වැඩිම මූල ද්‍රව්‍යයට. එහෙනම් අපි දන්නවා නයිට්‍රජන් හයිඩ්‍රජන් වලින් නයිට්‍රජන් තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම මූල ද්‍රව්‍ය වෙන්නේ. එයාට තමයි ඉලෙක්ට්‍රෝන යුග්ම පවරන්න වෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන යුග්ම පවරද්දී
අෂ්ටකය ඉක්මවා නොයන ලෙස ඉලෙක්ට්‍රෝන යුග්ම පයුරීමට වග බලාගත යුතුයි. ඊට හේතු වෙන්නේ නයිට්‍රජන් අයත් තියෙන්නේ ආවර්තාවකයේ දෙවන ආවර්තයට නිසා දෙවන ආවර්තයේ කිසිම මූල ද්‍රව්‍යයකට අෂ්ටකය ඉක්මවන්න හැකියාවක් නැති නිසා. ඊළඟ පියවරදී අපි කරන්නේ විධිමත් ආරෝපණය ගණනය කරන එක. විධිමත් ආරෝපණය ගණනය කරන්න නම් හයිඩ්‍රජන් වල කොහොමත් තියෙන, ඒ කියන්නේ ආරම්භයේදී එයා උදාසීන මූල ද්‍රව්‍යයක් විදියට ඉන්න වෙලාවේදී යාගේ අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් බන්ධන සාදා ගැනීමට පසු එයාගේ සංයුතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් අතර වෙනස තමයි අපි ගන්නේ විධිමත් ආරෝපණය ගණනය කිරීම සඳහා. හරි. අපිට පේනවා හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බා. ඒ වගේම මෙයා බන්ධන සාදා ගැනීමට පසු මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් තාමත් හයිඩ්‍රජන්ගේ ඉතුරු ඉලෙක්ට්‍රෝනේ නයිට්‍රජන්ගේ. එහෙනම් හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ කිසිදු වෙනසක් වෙලා නැහැ. එහෙනම් එයාට විධිමත් ආරෝපණයක් ලැබෙන්නේ නැහැ. මම ඒක බිඳුවයි කියලා සටහන් කරගන්නම්. අපි බලමු නයිට්‍රජන් වල. නයිට්‍රජන් වල අපි දන්නවා එයා 15 වෙනි කාණ්ඩේ ඉන්න නිසා එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්න ඕන. බන්ධන සාදා ගැනීමට පසු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපිට මේ එයාගේ බන්ධන සාදා ගැනීමට පසු නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ එහෙම නැත්නම් සංයුතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට මේ විදිහට ගණනය කරලා ලබා ගන්න පුළුවන්. මේ නයිට්‍රජන් හයිඩ්‍රජන් බන්ධනයෙන් එක ඉලෙක්ට්‍රෝනයකුත් මේ නයිට්‍රජන් හයිඩ්‍රජන් බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන එකකුත් උඩින් ඒකසර ඉලෙක්ට්‍රෝන 2යි යටින් ඉලෙක්ට්‍රෝන ඒකසර ඉලෙක්ට්‍රෝන 2යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6ක් අපිට පේනවා දැන් එයාගේ සංයුතා කවචයට වැටලා තියෙනවා කියලා. ඒතකොට නයිට්‍රජන් වල තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන තියෙනවා. ඉලෙක්ට්‍රෝන ලබාගත්තොත් ඍණයි එකක් ලබාගත්ත නිසා එයාට ඍණ එකක විධිමත් ආරෝපණයක් ලැබෙනවා. එලෙසම මේ කෙලවරේ පවතින හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් කොහොමද තිබිය යුතුයි. මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකයි අපි විධිමත් ආරෝපණයට ගණනය කිරීම සඳහා සලකනු ලබන්නේ. ඒ නිසා දැන් තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් කලින් තිබ්බ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් අතර වෙනසක් නැති නිසා හයිඩ්‍රජන්ට විධිමත් ආරෝපණයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ තමයි NH2- වල ලුවිස් තිත් ව්‍යුහය වෙන්නේ. ඊළඟට අපි බලමු NH2- අයනයෙහි තිත් ඉරි සටහන කොහොමද අපි නිර්මාණය කරන්න කියලා. එතනදී අපි කරන්නේ මෙන්න මේ මධ්‍ය පරමාණු වටා ඔයාලට පේනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම සහ ඒකසර ඉලෙක්ට්‍රෝන යුග්ම කියලා ඉලෙක්ට්‍රෝන යුග්ම වර්ග දෙකක් පවතිනවා. එතනින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම අපිට නිරූපණය කරන්න පුළුවන් කෙටි ඉරක් භාවිතා කරලා මම නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර පවතින බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය මේ විදිහට කෙටි ඉරකින් නිරූපණය කරනවා. ඒ වගේම ඉතිරි නයිට්‍රජන් හයිඩ්‍රජන් බන්ධනයේ පවතින බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මයත් මේ වගේ කෙටි ඉරකින් නිරූපණය කරන්න පුළුවන් මට. ඒ වගේම ඉතිරි ඉලෙක්ට්‍රෝන විදියට තියෙන ඒකසර ඉලෙක්ට්‍රෝන යුග්ම අපිට සුපුරුදු පරිදි මේ විදියට සලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම විධිමත් ආරෝපණය මාක් කරන්න ඕන. අපි බිඳුව කියන එක සාමාන්‍යයෙන් මාක් කරන්නේ නැහැ. හැබැයි නයිට්‍රජන් වලට ඍණ එකක විධිමත් ආරෝපණයක් තිබ්බා. මම ඒක මෙන්න මේ විදියට සලකුණු කරනවා. මේ තමයි NH2- වලට අදාළව තිත් ඉරි ව්‍යුහය වෙන්නේ. අපි තවත් උදාහරණයක් සලකා බලමු. NH4+ ඇමෝනියම් අයනය සඳහා ලුවිස් ව්‍යුහය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. මෙතනදිත් අපිට පළමු පියවර විදිහට අපි සලකන්නේ මධ්‍ය පරමාණු සොයා ගැනීම. මධ්‍ය පරමාණු විදිහට සලකන්න වෙන්නේ එක්කෝ විද්‍යුත් ඍණතාවයේ අඩුම පරමාණුව, එහෙමත් නැත්නම් බහුබන්ධන සෑදීමට ඇති හැකියාව වැඩිම මූල ද්‍රව්‍ය. හැබැයි අපි දන්නවා නයිට්‍රජන් හෝ ෆ්ලෝරින් කිසිම විටක මධ්‍ය පරමාණු විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම්
නයිට්‍රජන් පරමාණුව තමයි මධ්‍ය පරමාණුව විදිහට සලකන්න වෙන්නේ. මුලින්ම අපි පරමාණුක සැකිල්ලක් නිර්මාණය කරගන්නවා. ඊළඟට මම කරන්නේ එක් පරමාණුවේ සංයුක්ත කවචවල පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගණනය කිරීම. අපි දන්නවා හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙන නිසා සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන 1 වැඩි කිරීම 4ක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම නයිට්‍රජන් පරමාණුව 15 වෙනි කාණ්ඩයට අයිති නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් පවතිනවා. මෙතන තවත් විශේෂ දෙයක් තියෙනවා. NH4+ කියන එක්කෙනාට පොසිටිව් නැත්නම් ධන ආරෝපණයක් ලැබිලා තියෙන්නේ. එයා ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙන නිසා ධන එකක ආරෝපණයක් ලැබිලා තියෙන ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා තියෙන නිසා එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන වලින් අපිට එක ඉලෙක්ට්‍රෝනයක් අඩු කරලා තමයි සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සොයන්න වෙන්නේ. එහෙනම් අපිට පේනවා ඔක්කොම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි 5යි 9න් එකක් කියන ඉලෙක්ට්‍රෝන 8ක් ඉතුරු වෙනවා සංයුක්ත කවච වලට. ඊළඟට කරන් තියෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 8 දෙකෙන් බෙදලා සමස්ත ඉලෙක්ට්‍රෝන යුග්ම සංඛ්‍යාව හොයාගන්න එක. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුග්ම 4 අපි එක් පරමාණු වලට පවරන්න ඕන. මුලින්ම කරන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පවරද්දී මධ්‍ය පරමාණුව බාහිර පරමාණුත් එක්ක ඒක බන්ධනයකින් සම්බන්ධ කිරීම. ඒ සඳහා අපිට ඉලෙක්ට්‍රෝන යුග්ම එකක් භාවිතා කරන්න වෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුග්ම 4ම අපිට බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම විදිහට ඔය විදිහට පවරලා ඉවර කරා. තවත් ඉලෙක්ට්‍රෝන යුග්ම කිසිවක් ඉතිරි නැහැ. ඊළඟ පියවරදී අපි කරන්නේ විධිමත් ආරෝපණය ගණනය කරන එක. මේ හයිඩ්‍රජන් හැමෝම එක වගේ මම එක නයිට්‍රජන් හයිඩ්‍රජන් බන්ධනය සැලකුවොත් මේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන එකක් බන්ධන සෑදීමට පෙර පවතිනවා. බන්ධන සාදා ගැනීමට පසුවත් මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් තමයි හයිඩ්‍රජන්ට අයිති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනසක් වෙලා නැහැ. එහෙනම් මෙයාගේ විධිමත් ආරෝපණයක් නැහැ. ඒ වගේමයි මෙයාටත් ඒ වගේම තමයි තියෙන්නේ. බලමු නයිට්‍රජන් වල විධිමත් ආරෝපණය කොහොමද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නයිට්‍රජන් වල අපි දන්නවා බන්ධන සාදා ගැනීමට පෙර සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕන. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙතනින් මේ දෙකෙන් එකක් මේ දෙකෙන් එකක් මේ දෙකෙන් එකක් විදියට සැලකුවොත් නයිට්‍රජන් වලට අයිති වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 4යි දැනට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකකින් අඩු වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකකින් අඩු වෙන එකක් පිට කරා හා සමානයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරවතින් ධන ආරෝපණයක් එන්න ඕන. එකක් පිට කරලා තියෙන නිසා ධන එකක ආරෝපණයක් මෙන්න මේ නයිට්‍රජන් පරමාණුවට ලැබෙන්න ඕන. හරි. අපි මේ නිර්මාණය කළා තියෙන්නේ NH4+ ඇමෝනියම් අයනය සඳහා ලුයිස් තිත් ව්‍යුහය. අපිට පුළුවන් ලුයිස් තිත් ඉරි ව්‍යුහය නිර්මාණය කරන්න. එහිදී අප භාවිතා කරන්නේ නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර පවතින බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම කෙටි ඉරකින් සටහන් කිරීම පමණයි. නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර පවතින බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම කෙටි ඉරකින් මේ ලෙස අපිට සටහන් කරන්න පුළුවන්. ඊළඟට අපි කිසියම් පරමාණුක විධිමත් ආරෝපණයක් පැවතියොත් එම විධිමත් ආරෝපණය සටහන් කළ යුතුයි. හයිඩ්‍රජන් වලට කිසිම විධිමත් ආරෝපණයක් පැවතියේ නැහැ. නමුත් නයිට්‍රජන් වලට විධිමත් ආරෝපණය ධන එකක ආරෝපණයක් පැවතියා. ඒක අපි මෙලෙස සටහන් කළ යුතුයි. මේ තමයි ලුයිස් ව්‍යුහය පිළිබඳ පළමු කොටස. තවත් අයනවල සහ අණුවල ලුයිස් ව්‍යුහය ඉදිරි වීඩියෝ පාඩම් වලින් විස්තර කරමු. බොහොම ස්තුතියි.